සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරන්නේ කර්ම විශ්ය පිළිබඳව. කර්මය ගැන බොහෝ වෙලාවට අපට තියෙන ලොකු ගැටලුවක්. අපි කියනවා මේක මගේ කර්මය. ඔබ අහලා ඇති ඕන තරම්. මිනිස්සුන්ට කරදර බාධා විපත් එනකොට මොකක්ද මං කරපු කර්මය? මේ නම් අපි කරපු කර්ම තමයි. එහෙම මිනිස්සු කර්මය ගැන හිතනවා කියනවා තමන්ට කරදර විපත් එනකොට. හැබැයි ඔවුන් හොඳට ඉන්නකොට බොහොම සතුටෙන් ඉන්නකොට විනෝද වෙනකොට අපි හිතමු දියුණු වෙනවා. බලාගෙන ඉන්නේ නැද්දී තමන්ට සැප සම්පත් ලැබෙනවා. අපි හිතමු සුවිප් එකක් වැටුණා. කවදාවත් ඒ වෙලාවට කියනවද මොකක්ද මං කරපු මේ කර්මය කියලා? එතකොට කර්ම විපාක මතක් වෙන්නේ නැහැ. කරදර විපත් එනකොට මිනිස්සු කර්මය ගැන හිතනවා. පින්තුනි, ඇත්තටම මේ කර්මය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි චේතනාව. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා කර්ම රැස් කරනවා කායේන කයෙන්, වාචාය වචනෙන්, මනසා අපි හිතෙන්. අපේ සිත කය වචනේ තුන්දොරින්ම කර්ම රැස් වෙනවා චේතනාවක් එක්ක. ඉබේ වෙනවා නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න, අපි කතා කරන හැම වචනයක්ම ඉබේ කතා කරනවා නෙමෙයි. චේතනාවක් එක්ක හිත ඇතුලේ සකස් වෙනවා. ඒකට ධර්මයේ කියනවා විතක්ක ਵਿਚාර. චේතනා සකස් වෙනවා. ඊළඟට අපි හිතනවා. ඔබට හිතෙන්න පුළුවන් නෑ නිකම් මං හිතුවේ මට ඒක ගානක් ගේ නෑ. ඒ හිතට ආපුදී. හැබැයි මතක තියාගන්න, මේ සිතුවිලි එක්ක චේතනා පහළ වෙනවා. ඔබ ක්‍රියා කරනකොට ඔබේ කය මුල් කරගෙන චේතනා පහළ වෙනවා. ඉබේ ඔබ වැඩ කරනවා නෙමෙයි, චේතනාවක් එක්ක තමයි කය ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් මෙන්න මේ චේතනාව කර්මයක් බවට පත් වෙනවා. ඊළඟට කර්මය ගැන තේරුම් ගන්න ටිකක් විස්තර කරගන්න කලින් අපි මේ ටිකක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. අපිට තියෙනවා ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන 6ක් තියෙනවා. ඇයි අපි මේවට ආයතන කියන්නේ? සංසාර ගමනක් හදලා දෙනවා. පටිච්ච සමුප්පාදේ හැදෙනවා. මේ ආයතන 6ේම පංච උපාදානස්කන්ධ සකස් වෙනවා. ආයතන කියලා කියන්නේ සංසාර ගමන හදලා දෙන නිසා. පින්තුනි, දැන් අපි චුට්ටක් හොඳ අවධානයෙන් ඔබ මේක තේරුම් ගන්න. ඔබට කර්ම විශ්ය හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපිට ඇහැට රූප පේනවා. අපි කියනවා මම දැක්කා, මම බලාගෙන හිටියේ, මට පේනුණා. අපිට ඇහැට රූපයක් පේන්නේ ඇසයි ඒ රූපයයි විඥානය එකතු වීම නිසා. අපි ඒකට ධර්මයේ කියනවා ඇසේ ස්පර්ශය කියලා. අන්නේ ස්පර්ශය නිසා විඳීම් ඇති වෙනවා. විඳින රූපේම අපි හඳුන ගන්නවා, වෙන රූපයක් නෙමෙයි. ඒ විඳින රූපේම ඇහෙන් හඳුන ගන්නවා. ඒ හඳුනගත්ත රූපය ගැන චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතනා. අන්න ඒක කර්මයක් බවට පත් වෙනවා. එහෙනම් ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. ඊළඟට අපේ කනට ශබ්ද ඇහෙනවා. අපි අහගෙන ඉන්න, අපි කියන මට ඇහුණා, මං අහගෙන හිටියා. අපිට කොහොමද ශබ්දයක් ඇහෙන්නේ? මේ කනයි බාහිර ආයතන හැටියට හඳුන්වන ශබ්ද. මේ බාහිර ලෝකේ තියෙන ශබ්ද. කනයි ශබ්දයයි
විඤ්ඥානය එකතු වෙනවා. ඒකට අපි කෙනවා කනේ ස්පර්ශය කියලා. මෙන්න මේ ස්පර්ශයත් එක්ක කරුණු 3ක් එකවර සිද්ධ වෙන. අපි එක තේරුම් ගන්න තමයි වෙන්වෙන්ව විස්තර කරා. ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙන. සමහට අපිට කවුරු හරි අපේ ගුණ කියනවා අපිට ප්‍රශංසා කරන අපි ආස කරන සින්දුවක් ආස කරන හඬක් මිහිරි හඬක් සැපවිඳීමක් උපදිනවා. අපි අකමැති අප්‍රිය අමනාප හඬක් සමහට හඬ ඔස්සේ අපිට තරහයනවා කේන්තියන මොකක්ද මේ කරදරේ කියලා. එතකොට ඒ විඳීම අර සබ්දය ඔස්සේ විඳීම ඇති වෙන. විදින සබ්දයම හඳුන ගන්න වෙන සද්දයක් මේ විදින සද්දය හඳුන ගන්න. කවුද කතා කරාද එන්න කිව්වද හඬක්ද බල්ලෙක්කෑ ගැහුවද අපි හඳුන ගන්න. ඒ හඳුනාගත්ත දේ ගැන චේතනා පහළ වෙනවා. සබ්ද සංචේතනා අන්න ඒක කර්මයක්. එහෙනම් මතක තියාගන්න කනට ඇහෙන සබ්දය ඔස්සේ චේතනා පහළ වෙනවා කර්ම රැස් වෙනවා. ඊළඟට අපිට ගඳ සුවඳ දැනෙනවා. අපි කියනවා මට ඒ සරී සුවඳයි අයෝ හරි ගඳයි කියනවා හරි සැරක් කියනවා ඉන්න බෑ කියන. එතකොට අපිට කොහොමද මේ ගඳ සුවඳ දැනෙන්නේ නාසයට? මේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඥානය එකතු වෙන. ඒකට අපි ධර්මය කියනවා නාසයේ ස්පර්ශය කියලා. ඔන්න ඔය ස්පර්ශයත් එක්ක කරුණු 3ක් සිද්ධ වෙනවා. විඳීමක් ඇති වෙනවා. විඳින ගඳ සුවඳ හඳුන ගන්නවා. මොකක්ද මේ? හඳුන ගන්නවා. ඒ හඳුනාගත්ත ගඳ සුවඳ ගැනම චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතන අන්න ඒක කර්මයක් බවට පත් වෙනවා. දැන් එහෙමනම් ඔබ ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දය ඔස්සේ චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ පහළ වෙනවා. මේ චේතනාව තමයි කර්මය. ඊළඟට දිවට රස දැනෙනවා. අපි කනවා ආස කරන දේවල් මේක පැණි රහයි මේක හරි තිත්ත රහයි කියනවා මේක නම් ඇඹුල් රහයි කියනවා. එතකොට අපිට ඒ රසය දැනෙනවා. ඒ දැනෙන්නේ දිවයි රසයයි විඤ්ඥානය එකතු වීම නිසා. ඒකට අපි කියනවා දිවේ ස්පර්ශය කියලා. අන්නේ ස්පර්ශය නිසා කරුණු 3ක් සිද්ධ වෙනවා. විඳීමක් ඇති වෙනවා. ඒ විඳින රසයම හඳුනගන්න වෙන රසයක් නෙමේ. ඒ විදින රස්සේමයි හඳුනගන්න සංඥාවේ තිත්ත රසද ඇඹුල් රසද පැණි රසද හඳුනගන්න. ඒ හඳුනගන්න රසය ගැන චේතනාවක් පහළ වෙනවා. රස සංචේතන අන්නේ චේතනාව කර්මයක්. ඊළඟට කයට පහස දැනෙනවා. අපිට කයට පහස ගැන සීතල රස්නේ උණුසුම සිනිඳු බව මේ කයට දැනෙන හැම පහසක්ම දැනෙන්නේ කයයි පහසයි විඤ්ඥානය එකතුවීම. ඒකට අපි ධර්මය කියනවා කයේ ස්පර්ශය කියලා කියනවා. කයේ ස්පර්ශය කයයි පහසයි විඤ්ඥානය එකතු වෙන කයේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා කරුණු 3ක් සිද්ධ වෙන. විඳීමක් ඇති වෙනවා. විඳින පහස හඳුනාගන්නවා. හඳුනගත්ත පහස ගැනම චේතනා පහළ වෙන වෙන දෙයක් ගැන නෙමෙයි. අන්නේ චේතනාව කර්මයක්. පහස ඔස්සේ පහළ වෙන චේතනා පොට්ටබ්බ සංචේතනා කියන. ඊළඟට පිංගතුනේ මේ ඇස කන නාසය දිවකය විතරක් නෙමෙයි මනසේ චේතනා පහළ වෙන මනෝ සංචේතන. ඒ මනසි චේතනා පහළ වෙන්නෙත් අපේ හිතට එන සිතුවිලි ඔස්සේ. අපි කල්පනා කර කර ඉන්න අපි කියන මට හිතුණා මං හිතුවා මං හිතා හිටියා. අපිට යමක් හිතෙන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානයයි නිසා. ඒ කරුණු 3 එකතු වීමෙන් සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙනවා. ඒකට අපි ධර්මය කියන්නේ මනසේ ස්පර්ශය කියලා. අන්නේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. දැන් බලන්න අපි සමහරට හිතා අපිට වෙන දෙයක් නෙවෙයි පරණ දේවල්. ඔහේ කල්පනා කර කර ඉන්නකොට ඇස්වල කඳුළු පිරෙනවා. දුක ඇති වෙනවා. සමහරු තනියෙන් කල්පනා කර කර ඉඳලා එකපාරට hina යනවා. ඇයි අර හිතට එන සිතුවිලි ඔස්සේ සමහර සිතුවිලි ඔස්සේ දුක උපදිනවා සමහර සිතුවිලි ඔස්සේ සැපේ උපදිනවා. ඒක විඳීමක්. ඒ විඳින අරමුණ හඳුන ගන්නවා. සමහරට හඳුන ගන්නවා. කෙනෙක් අහනවා ඇයි hina වෙන්නේ? මට පරණ දෙයක් මතක් වුණා. එක්කෝ කවුරු හරි අහනවා ඇයි මේ ඇස්වල කඳුළු මොකද ඔය අඬන්නේ? අනේ අපේ අම්මා මතක් වුණා. තාත්තා අද හිටියානම් කොන්න මැරිච්ච කෙනෙක් නැති වෙච්ච කෙනෙක් මොනවා හරි ප්‍රශ්නයක්. එහෙම දෙයක් කල්පනා කර කර අඬනවා. එතකොට හඳුනා ගැනීම සංඥාව. ඒ හඳුනාගත්ත දේ ගැනම මනසේ චේතනා පහළ වෙනවා. අන්න ඒකට කියනවා ධම්ම සංචේතන. මනසේ පහළ වෙන සිතුයි චේතනාව. එහෙමනම් දැන් ඔබට ওই ටික හොඳට තේරුණා නම් දැන් ඔබට එකක් තේරෙනවා.
චේතනාව තමයි කර්මය. ඇහැට පේන රූපයක් ඔස්සේ චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දයක් ඔස්සේ චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ චේතනා පහළ වෙනවා. මේ දිවට දැනෙන රසය ඔස්සේ චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහස ඔස්සේ චේතනා පහළ වෙනවා. මනසට එන හැම අරමුණක් ඔස්සේම චේතනා පහළ වෙනවා. එහෙමනම් ඔන්න දැන් ඔබ නුවණින් හිතලක් බලන්න. අපි කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් චේතනා පහළ කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද? චේතනාව තමයි කර්මය. එහෙමනම් පේනවා කර්ම රැස් කරන්නේ නැතුව අපි කාටවත් කර්මයක් රැස් නොකර ජීවත් වෙන්න පුළුවන්ද? කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. හැම වෙලාවෙම ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. කනට ඇහෙන ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. එහෙනම් අපිට කර්ම රැස් කරන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ කර්ම රැස් නොකර ඉන්න ක්‍රමයක් නෙමෙයි. එහෙම ඉන්න බෑ කාටවත්. මේ බණ ඇහුවට පස්සේ ඔන්න දැන් බණ අහපු වෙලේ ඉඳන් මං කර්ම රැස් කරන්නේ නැහැ කියලා එහෙම ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්නපු මාර්ගයක් තියෙනවා. මේ කර්මය නිරුද්ධ කරන්න පුළුවන් මගක් තියෙනවා. ඒ මාර්ගයේ වඩාගෙන ගිහිල්ලා තමයි මේ කර්මය නිරුද්ධ කරගන්න තියෙන්නේ. ඒ මාර්ගයට ධර්මයේ කියන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා කියන්නේ කර්ම නිරුද්ධ කිරීම පිණිස එයා මාර්ගයේ ගමන් කරනවා. බලන්න හැම බුදු කෙනෙක්ගේම බුද්ධ වචන අපි දන්නවා. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අපි කියන 84000ක ධර්මස්කන්ධය. එතකොට මේ හැම බුද්ධ දේශනාවක්ම හැම බුද්ධ වචනයක්ම පෙර පහළ වෙච්ච බුදුවරු හැම බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වෙලා දේශනා කරේ චතුරාර්ය සත්‍ය. මේ සත්‍යයට සංසාර දුකින් එතර වෙන මාර්ගය. එතකොට මේ සියලු බුද්ධ වචන කැටි කරලා ගත්තොත් ඒකේ හරය අපි ගාථාවකින් කියනවා. ඔබ දන්නවා සබ්බ පාපස්සකරණ කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසන. සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්. අන්න බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්නලා දුන්නේ කර්ම කරන්න නැතුව ඉන්න නෙමෙයි. එහෙම ඉන්න බෑ. එහෙමනම් කරන්න එපා කිව්වේ එක කොටසක්. එක පැත්තක් තියෙනවා. අන්නේ කර්ම කරන්න එපා. මොනවද? සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්. අකුසල කර්ම කරන්න එපා. කුසලස් උපසම්පදා. එහෙමනම් අපේ සිත කය වචනය මුල් කරගෙන අපිට පුළුවන් කුසල කර්ම රැස් කරන්න, පුණ්‍ය කර්ම රැස් කරන්න. ඒව කරන්න එපා කියලා කොහෙවත් නැහැ. ඒව රැස් කරන්න ඕනේ, ඒව වඩන්න ඕනේ, ඒව දියුණු කරන්න ඕනේ. කුසලස් උපසම්පදා එක වර්ධනය කරනවා. අකුසල කර්ම වලින් වළකිනවා, කුසල කර්ම වඩනවා. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරනවා. එතකොටත් පින්වතුනි කර්මයක්ම තමයි රැස් වෙන්නේ. දැන් අපි හිතමු අපි භාවනා කරනවා. ඔබ හොඳට භාවනා කරලා ඔබ සමාධිය වඩනවා. ඒ සමාධිය තුළ රැස් වෙනවා ආනිඤ්ඤාභි සංස්කාර. කෙනෙක් පින් කරනකොට රැස් වෙනවා පුඤ්ඤාභි සංස්කාර. කෙනෙක් අකුසල් කරනකොට රැස් වෙනවා අපුඤ්ඤාභි සංස්කාර. කර්ම පිනට අනුව කර්ම සකස් වෙනවා විපාක පිණිස. කරන අකුසලයට අනුව විපාක පිණිස කර්ම සකස් වෙනවා. කෙනෙක් භාවනා කරනකොට සමාධිය වඩනකොට ඒ සමාධියට අනුව ඒ ධ්‍යානයට අනුව ආනිඤ්ඤාභි සංස්කාර විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ නිසා තමයි ධ්‍යාන වඩන අය ඒ ධ්‍යානයන් තලවලට අනුව බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඒ කර්මයට අනුව උපත කරා යනවා. මතක තියාගන්න අපි කවුරුත් මේ උපත කරා යන්නේ කර්මයක් එක්ක. කර්මෙන් තමයි අපි ඇදගෙන යන්නේ. පටිච්ච සම්පදාය බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දී පෙන්නනවා භව පච්චයා ජාති. විපාක පිණිස කර්ම සකස් වෙන නිසා ඒ කර්මය ඔස්සේ තමයි උපදින්නේ. භවය විපාක පිණිස කර්ම හැදෙනවා. කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙනකොට කාම ලෝකේ උපදිනවා. අකුසල් පැත්ත බලවත් නම් එක්ක නිරේ තිරිසං අපායේ പ്രേත ලෝකේ අසුර අපායක කොහේ හරි අකුසලයට අනුව උපදින. මනුස්ස ලෝකයිතිත් කාම ලෝකෙට. කෙනෙකුට පංචකාමයන් තුල පින පැත්ත බලවත් එයා දිව්‍ය ලෝකේ උපදිනවා.
දිව්‍ය තල 6ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කෙනාගේ පිනේ ප්‍රමාණයට අනුව විපාක පිණිස කර්ම සකස් වෙන ස්ථාන. එතකොට කෙනෙක් රූප ධ්‍යාන වඩලා නම් එයාට හැදෙනවා රූප භවයක්. රූප ලෝකේ රූප කියලා කියන්නේ රූපී ධ්‍යාන තල. ඒ ධ්‍යාන ලැබලා රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඊළඟට එයා අරූප ධ්‍යාන වඩලා නම් ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන මේ වගේ අරූප ධ්‍යාන ගැන ධර්මයේ පෙන්නන කෙනෙක් මේ අරූප ධ්‍යාන වඩලා තිනවා. එයා උපදිනවා අරූපී බ්‍රහ්ම තලවල උපදින. එහෙමනම් කර්මයට අනුවයි උපදින්නේ. කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදුනොත් කාම ලෝකෙට ඇදිලා එනවා. ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන පිරිහෙන්නේ නැතුව වඩපු කෙනෙක් නම් ඒ ධ්‍යාන තලවලට අනුව බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අරූප ධ්‍යාන වඩපු කෙනෙක් නම් අරූපී බ්‍රහ්ම තලවල උපදිනවා. පින්වතුනි මේ කර්ම විෂය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් රහතන් වහන්සේලා ගැන ගත්තොත් උන්වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා අර කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණයෙන් වඩලා මේ සියලු කර්මයන්ගෙන් මිදිච්ච අය, සියලු කර්ම ප්‍රහාණය කරගත්ත අය. ඒ රහතන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර වෙනවා. කීනම් පුරාණ නවන් නත්ති සම්භව විරත්ත චිත්තා ආයතිකේ බවස්මි තේ කීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ. කීනම් පුරාණම් පැරණි කර්ම ඔක්කොම ෂේ කරලා තියෙන. පෙර සසරේ කරපු කර්ම විපාක ඒ පැරණි කර්ම ඔක්කොම ෂේ කරා. නවන් නත්ති සම්භවං අනාගතේ භවයක් පිණිස අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නෑ. විරත්ත චිත්තා ආයතිකේ බවස්මෙන් අනාගතේ භවයක් පිණිස හිත පිහිටලා කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ. තේකීන බීජා අවිරුල්හි ඡන්ද එක හරියට බීජයක පැලවෙන ස්වභාවය නැති වුණා වගේ. දැන් ඔබ හිතන්න මුං ඇටයක්, මෑ ඇටයක්, වී ඇටයක් මොනවා හරි පැලවෙන දෙයක් තියෙන. එහි පැලවෙන ස්වභාවය නැති කරන්න පුළුවන්. පේන්න ඇටේ තිබුණාට පැලවෙන ස්වභාවය නැති කරලා. දැන් අපි හිතමු කෙනෙක් මේකට කිරණයක් අල්ලලා එහෙම නැත්නම් මේක රත් කරලා එක්කෝ බැදලා කියලා හිතන්න නිකන් අර ඇට අතරම තියෙනවා. හැබැයි මේ ඇටේ බැදලා රත් කරලා ඒකේ පැලවෙන ස්වභාවය නැති කරපු ඇටයක් බීජයක්. දැන් එයා ඒක පැල කරනවා. එයා වතුර දානවා, පෝර දානවා, පස් දානවා. හැබැයි පැලවෙන්නේ නැයි. පැලවෙන ස්වභාවය නැති කරපු බීජයක් වගේ. එතකොට පේන්න තිබුණට අර බීජය එහි පැලවෙන ස්වභාවය නැති වෙලා තියෙන. රහතන් වහන්සේලාත් ඒ වගේ. උන්වහන්සේලාටත් ඇස, කන, නාසය, දිවකය, මනස තියෙනවා. ඒව නැති වෙලා නෙමෙයි. උන්වහන්සේලාට ඇස, කන, නාසය, දිවකය, මනස තිබුණට ඒ මුල් කරගෙන අවිද්‍යාව ප්‍රහාණය වෙලා නිසා විපාක පිණිස චේතනා පහළ වෙන්නේ. විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. දැන් අපිට දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් අපිට එහෙමනම් රහතන් වහන්සේලාට නම් හරි. උන්වහන්සේලා ගැන බුදුහාමුදුරුවෝ පෙන්නුවේ නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ පහනක් නිවිලා ගියා වගේ නිවි යනවා. එතනින් අවසానයි. හැබැයි සාමාන්‍ය මිනිස්සයා කර්ම රැස් කර මේ යන ගමනේ කෙලවරක් හිතා ගන්න පුළුවන් ගමනක් නෙමෙයි. පින්වතුනි ඔබත් මමත් ආපු සංසාර ගමන කොච්චරද කියලා අතීතයට හිතා ගන්න පුළුවන්කමකුත් නැහැ. ඊළඟට මතක තියාගන්න කෙනෙක් හිතන්න පුළුවන් මේ මෙයා නිසා තමයි, මේ මුන් කරපු කර්ම තමයි, මේ මුන්ගේ පව් තමයි අපි ගෙවන්නේ. ඔහොම අහලා ඇතිනේ ඔබනේ. සමහරව ගෙවල් වල කියන දේ අහන්න නැති දරුවෝ සමහරලාවට ගෙවල් වල ප්‍රශ්න කරදර එනකොට සමහර අය බනිනකොට කියනවා මේ මුන්ගේ කර්ම තමයි අපි මේ ගෙවන්නේ. මේ මුන්ගේ පව් අපේ පිටින් යනවා. මතක තියාගන්න කාගේවත් පව් කාගේවත් පිටින් යන්නේ නැහැ. කවුරුත් කරපු කර්ම කවුරුවත් අරගෙන යන්නෙත් නෑ. එහෙමනම් ඔබත් මමත් අපි කවුරුත් මේ සසරේ අරගෙන යන්නේ අපිම වපුරපු දේවල්. අපිම සසරේ කවදා හෝ කරපු කර්ම මේ අපි ගෙවන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා පෙන්නවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා හාමුදුරු කෙනෙක් වුණත් ගිහි ජීවිතය ගත කරත් මෙහෙණින් වහන්සේ නමක් වුණත් උපාසකෙක් වුණත් උපාසිකාවක් වුණත් කවුරු වුණත් උදේ හවස සිහි කරන්න කෙනා මේ විදිහට කම්මස්ස කෝමහි මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම පටිසරණෝ
මම කර්මය පිළිසරණ කරගත්ත කෙනෙ. කම්ම බන්දෝ මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑ මම රැස් කරගත්ත කර්ම. කර්මය මතයි මං ඉපදිලා තියෙන කම්ම යෝනි කෙන පෙර අපි කරපු කර්මය මත තමයි අපේ උපත මේ තීරණය වෙලා තියෙන. මනුස්සලෝකේද නිරේද ප්‍රේතලෝකෙද තිරිසං අපායද අපි මේ උපතට ආවේ පෙරකරපු කර්මය මත. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්සදායාදු. මම යම් යහපත් දෙයක් කරොත් ඒ යහපත් විපාක මම අරගෙන යනවා දෑවැද්ද හැටියට. මම කරන්නේ අයහපත් දෙයක් නං ඒ අයහපත් විපාකේ සසර ගෙනියන්නෙත් මමමයි කියලා හිතන්න කියන. ඔන්න ඔබ උදේ හවස හිතන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් නම් නිතර උදේ හවස කර්මය ගැන හිතන්න කියන මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙක් කර්මයම උපත්තිය කරගෙන ඉපදිච්ච කෙනෙක් මම කර්මයම ඥාතියා කරගෙන සසර යන කෙනෙක් මම කර්මය පිළිසරණ කරගෙන ජීවත්වෙන කෙනෙක් මට ඉන්න එකම නෑය මගේ එකම ඥාතියා මමම රැස් කරගත්ත කර්ම මම යම් හොඳක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරාම එනවා කියලා හිතන්න කියන. උදේ හවස හිතන්න කියනවා. එහෙම හිතනවනං අපිට කර්මය ගැන හොඳට තේරෙනවනං අපි කවදාවත් අකුසල්වලට යොමුවෙන්නේ. කර්මය ගැන නිතර හිතන කෙනාට අපි හිතම් කේන්තියන තරහක් ඇති වෙනවා. යම් අකුසලේකට හිත නැඹුරු වෙනවා ඒ සැනින් මතක් වෙන මං මේ දේකරුත් මට මේක විපාකයක් සසරය අරගෙන යන්න වෙනවා. එයා ඒක වලක්ව ගන්න. පිංහතුනි අකුසල සිතත් අකුසලයක්ම තමයි හැබැයි ඒක විපාකයේ බරපතල වෙන්නේ ඒක ක්‍රියාවක් හැටියට දැන් අපි හිතමු කෙනෙකුට සතෙක් මරන්න හිතෙනවා. ඒ සිතුවිල්ලත් අකුසල සිතුවිල්ලක්ම තමයි. හැබැයි එයා ප්‍රාණඝාතයක් වෙන්න නම් ඒක සම්පූර්ණ වෙන්න ඕන ක්‍රම බුදුහාඳුරු පෙන්නනවා. ඔහුගේ අතින් ඒ සතා මැරෙන්න ඕනේ. උපක්‍රමයක් යොදනවා පණ ඇති සතෙක් කියලා දැනගන්නවා. ඒ උපක්‍රමය තුළ මේ සත්වයා මිය යනවා. එතකොට තමයි ප්‍රාණඝාත අකුසලේ සම්පූර්ණ වෙන්නේ. එහෙම නැතු අපි හිතෙන් හිතනවා ආය හිතනවා නෑ මං ඒක කරන්නේ. ඒක හොඳ නෑ ඒක අකුසලයක් කියලා හිතලා වළකිනවා. අන්න එහෙමයි අකුසල් වලින් වළකින්නේ. කෙනෙකුට හොරකම් කරන්න හිතෙනවා. හැබැයි හොරකම කර්ම විපාකයක් හැටියට අකුසලේ සම්පූර්ණ වෙන්න නම් සොරකම නැමැති කර්මය සිද්ධ වෙන්න නම් ඔහු සිතුවිල්ලෙන් මේක වෙන්නේ නැහැ. ඔහු ඒක ක්‍රියාවට නංගන්නට ඕනේ. අනුන් සතු දෙයක් වෙන්නට ඕනේ. ඒක ගන්න සොර සිතක් පහළ වෙනවා උපක්‍රමයක් යොදනවා. ඒක ගන්නවා තිබ්බ තැනින් උසවනවා. එතකොට අන්නේ විදිහට තමන්ට පුළුවන් එන සිතුවිල්ල කුසල්ද අකුසල්ද මේක පින්ද පවුද හොඳද නරකද යහපත්ද අයහපත්ද නුවණින් විමසලා බලලා අකුසලෙන් වළකින්න කුසල් වඩන්න. ඒ විදිහට ඔබ පුරුදු වෙන්න. මේක බොහොම සරලයි. ධර්මය හරියට තේරුම් ගත්තට පස්සේ ඉගෙන ගත්තට පස්සේ ඔබටම ඔබේ ජීවිතේ ධර්මානුකූලව ගෙවා ගත කරන්න පුළුවන්. ගලප ගන්න පුළුවන්. බුදුහාඳුරු පෙන්නනවා විතක්ක සන්ඨාන කියලා සූත්‍රය. ඒක බොහොම ලස්සනට පෙන්නවා. හිතට එන විතර්ක සිතුවිලි කොටස් දෙකකට බෙදලා බලන්න. මේක කුසල්ද මේක අකුසල්ද? මේ සිතුවිල්ල ඔස්සේ රාග ද්වේෂ මෝහ වැඩෙන දෙයක්ද මේ සිතුවිල්ල ඔස්සේ රාග දේශ මෝහ ප්‍රහාණය වෙන පැත්තටද මේ තියෙන්නේ? අකුසල සිතුවිල්ලක් නම් ඒකෙන් වළකින්න. කුසලයක නම් ඒක යෙදෙන්න සරලයි. එතකොට ওই විදිහට ඔබට පුළුවන් තමන් ගැන හැබැයි සිහිය තියෙන්න ඕන. ධර්මයට අනුව ගලපලා බලන්න ඕන. මේ බණ ඇහුවට බොහෝ දෙනෙකුට වෙන්නේ බණ දන්නවා. ඕන තරම් බණ අහලා ඇති. ගොඩාක් දේශනා අහලා ඇති. සමහරට මේ බණ අහනකොටත් හිතෙනවා මං ඕක දන්නවනේ. ওই ටික මං කලින් අහලා තියෙනවද? ඕක මං අහලා තියෙනවා. ওই බණ අහලා තියෙනවා. ওই කාලෙකට කලින් ওই බණ ওই හාමුදුරන්ගෙන් මං අහලා තියෙනවා. ඔහොම හිතෙනවා. හැබැයි කොච්චර ඇහුවත් ඊට අනුව ගලපගෙන නැත්නම් ඔබ ඔබේ ජීවිතය අසාර්ථකයි. ඔබ ධර්මයේ ඔබට ගලපගත්ත කෙනෙක් නෙමෙයි. බණ අහනකොට පිනක් රැස් වෙනවා තමයි. හැබැයි බුදුහාඳුරු පෙන්නනවා බණ අහලා එයා එතනින් ඒක නවත්තනවා නම් ක්‍රියාවට යොදවන්න නැතුව ඒ ධර්මයේ තමන්ගේ ජීවිතය තුලින් ගලපගෙන ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් ඒක හරියට අනුන්ගේ හරක් බැලුවා වගේ කියනවා. ධම්මපදයේ ලස්සන ගාථාවකින් බුදුහාඳුරු දේශනා කරන. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම විස්තර කරන්නේ? ඒ තමයි බණ අහන එක පිනක්. කල්ප ගානක් විපාක දෙන පිනක් බණ ඇසීම කියන්නේ. හැබැයි එයාට ඒ පින විතරයි. එයාට ඒකේ සම්පූර්ණ ප්‍රතිඵල ලබාගෙන සසරෙන් මිදෙන්න තියෙන අවස්ථාව ඔහු ඒ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් ඔහුට අහිමි වෙලා යනවා. පින කියන්න විපාක දීලා අවසන් වෙන දෙයක්. ඒ නිසා
දැන් අපි ගමු හරක් බලන කෙනෙක් බුදුහාඳුරන්ගේ උපමාවම විස්තර කරගමු. ඉන්දියාවේ හරියට ওই දඹදිව හරක් ඉන්නවනේ. ඒ මිනිස්සු ඒ අයගේ ගොඩක් ඔය ඒ කාලෙත් හරකා ගැන බුද්ධ දේශනා ගොඩක තියෙනවා මේ හරක් ගැන, ගවයා කියන සතා ගැන. මොකද ඒ අය බොහොම ගෞරවයෙන් සැලකුවා. ඒ කාලේ දෑවැද්දට පවා ගවයන් ගව රංචු පිටින් මේ කිරියල දෙන්නු මෙහෙම තමයි දීලා තියෙන්නේ. ඒ දේශනාවල ගොඩාක් තියෙනවා. එතකොට කෙනෙකුගේ ගව පට්ටියක් බලා ගන්න කෙනෙක් ඉන්නවා. ඔහු මොකද කරන්නේ? අර ගවයෝ ටික ඔහුගේ රස්සාව ගව පට්ටිය බලාගන්නේ. ගවයෝ ටික එක්කරගෙන ගිහිලා තනකොළ කන්න දක්කගෙන යනවා. වතුර පොවනවා, කෑම ටික හදලා දෙනවා. මොනවා හරි තනකොළ හරි පිදුරු හරි ගෙනල්ලා උන්ට කන්න හදලා දෙනවා. හවසට ආපහු ඒ ගව පට්ටියට දක්කගෙන ඇවිල්ලා උන්ව දාලා ඉවරලා යනවා. එතකොට මේකට ඔහුට හම්බෙන්නේ වැටුපක්. ඕනනම් ගොම ටික ගෙනියන්න දෙ එච්චරයි. ඒ ඇරෙන්න හරකගේ තියෙන වටිනාම දේ ඒව ලැබෙන්නේ නැහැ. මේ ගවයන්ගේ කිරි ටික කිරි ගිතෙල් වෙනරු, එතකොට මේ වගේ අර ඒ කිරිවලින් ගන්න වටිනාම දේවල් ටික ඒවයි අයිතිය තියෙන්නේ හරකුන්ගේ අයිතිකාරයට. හරක් බලන කෙනාට ලැබෙන්නේ වැටුපක් විතරයි. ඒ වගේ බණ විතරක් අහලා ශෝක් බණ ටික කියලා සමහරු බණ අහලා හිතනවා නේ ශෝක් බණ ටික හොඳ බණ ටික එච්චරයි. එතනින් එහාට තමන්ගේ ජීවිතයට ධර්මයේ ගලප ගන්න. එයා හරියට අර අනුන්ගේ හරක් බැලුවා වගේ බණ අහනකොට රැස් වෙන පින රැස් වෙනවා එච්චරමයි. ඒ නිසා ජීවිතේට මේ අහපු ධර්මයේ ගලප ගන්න. දැන් ඔබ දන්නවා කර්මය කියන්නේ මොකක්ද? කර්ම රැස් වෙන්නේ කොහොමද? අපේ සිත කය වචනය ඔස්සේ චේතනා පහළ වෙනකොට මේ චේතනාවමයි කර්මය. ඒ නිසා අකුසල සිතුවිල්ලක්, ද්වේෂය, වෛරය, කේන්තිය, පලිගැනීම මේ සිතුවිලි බලවත් වෙලා සිතුවිලි හිතට එනකොටම හිතන්න මේක අකුසලයක්, මට මේක විපාකේ කවදා හරි සසරේ ගෙනියන්න වෙනවා, මම මේ දේ නොකළ යුතුයි. එහෙම හිතලා අකුසලෙන් වළකින්න, කුසලයට හිත යොමු කරගන්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ ජීවිතයේ කර්ම හැම වෙලෙම රැස් වෙනවා නම් හරි පුදුමයිනේ කියලා. පින්වතුනි, එක වෙලාවක් තියෙනවා විපාක ශක්තියක් නැති කර්මත් අපිට රැස් වෙනවා. විපාක ශක්තියක් නැහැ. ඒ තමයි හීන දකිනකොට අපි නිදාගෙන ඉන්නවා. ඒක අපි සිහියෙන් වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් නිදාගෙන ඉන්නවා. ඒ නිදාගෙන ඉන්නකොට හීන පේනවා. සිහින ගැන ලස්සන දේශනාවක් තියෙනවා. ආදිත්ත පරියාය කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි, සිහින කියලා කියන්නේ ජීවිතේ වඳ බව. සිහින කියලා කියන්නේ ජීවිතේ ඵල රහිත බව. සිහින කියලා කියන්නේ මුලාවක් කියනවා. එතකොට ඒක වඳ බව, ඵල රහිත බව, ඒක මුලාවක්. ඒ නිසා විපාක ශක්තියක් නැහැ කියනවා. ඔබට තවත් තේරෙයි මේ විදිහට විස්තර කරලා. දැන් අපි ගම අපි නිදාගෙන ඉන්නකොට හීනෙන් බලන්න, සමහර හීන අපි හිතපුවත් නැති. අපි මේ සැලසුම් කරලා චිත්‍රපටි බලනවා වගේ හීන බලනවා නෙමෙයි. ටෙලි නාට්‍ය කොටස් බලනවා වගේ අද එක හීනයයි, හෙට එතන ඉඳන් ඉතුරු ටික ඊළඟ දවසේ ඊළඟ කොටස, එහෙම හීන බලනවා නෙමෙයි. සිහින කියන්නේ අපි හිතපුවත් නැති දේවල් පේන්නේ. සත්තු පන්නනවා, ඊළඟට එක එක දේවල් පේනවා. සමහර වෙලාවට පේනවා තමන් රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, තරහකාරයන්ගෙන් පලි ගන්නවා, වෙඩි තියනවා, බෝම්බ ගහනවා. ජීවිතේට බෝම්බයක් දැකලවත් නැහැ. හැබැයි හීනෙන් වෙඩි තියනවා, පලි ගන්නවා, ගහ ගන්නවා. මේවා හීනෙන් දකිනවා. දැන් අපි හිතමු හීනෙන් කාට හරි ගහලා මරනවා දකිනවා. හීනයක්. උදේ පාන්දර අවදි වෙනවා. දැන් නැගිටපු ගමන් මිනිමරු වෙද්ද? ඒක සිහිනයක් විතරයි. ඒකේ විපාක ශක්තියක් නැහැ. ඊළඟට හිතන්න කෙනෙකුට රාග සහිත හීන පේනවා. සමහරවල් රාග සහිත සිහින දකිනවා. කෙනෙක් ගැන හිතේ ඇති වෙච්ච රාගික සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඒක සිහිනෙන් දකිනවා. ඇත්ත වගේ. නැගිටපු ගමන් වැරදි කාමසේවණයට අහු වෙලාද? නෑ. ඒක සිහිනයක් විතරයි. හීනෙන් දකින්න ආස කරන දෙයක් කඩේකින් හොරකම් කරගෙන එනවා. කාටවත් අහුවෙන්නේ නැතුව හරියටම වටිනා කියන දෙයක් හොරකම් කරගෙන එනවා, සිහිනෙන් දකින්න. දැන් ඒක ගෙනල්ලා ගෙදර තියනකොටම කාමරේට ඇවිල්ලා බලනකොට මෙන්න එක පාට ඇහැරෙනවා. ඇහැරිච්ච ගමන් තේරෙනවා මම මේ හීනේ යන්නේ දැක්කේ. දැන් හොරෙක් නෙමෙයි නැගිටපු ගමන්. ඒක සිහිනයක්. ඒ නිසා සිහිනෙන් පේන දේවල් වල අපට විපාක ශක්තියක් නැහැ. හැබැයි මතක තියාගන්න, සිහින, මේ පාපී සිහින පේන්නේ ඇයි? හිතේ තියෙන අකුසල සහගත සිතුවිලි තමයි නින්ද තුල පවා
එක එක භයානක පාපී විකෘති හීන හැටියට අපිව ඒ වගේ පෙළන්නේ. සිහිනෙන් අපි පීඩා විඳිනවා, පෙළනවා. සමහරු හීනෙන් බය වෙනවා. නොයෙක් කෙලෙස් සහිත භයානක හීන දකින්න. අර හිතේ තියෙන ද්වේෂය, වෛරය, කේන්තිය දවස තිස්සේම හිතේ ඇවිස්සිච්චකම, හිත විසිරීම, කලබලේ, මේ ඔක්කොම ඒ හැම දෙයකටම උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා එවැනි භයානක හීන දකිනවා නම් ඒකට කළ යුතු භාවනාවක් පෙන්වනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ආනිසංස 11න් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන ආනිසංස 3ම තියෙන්නේ නිින්ද ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, කෙනෙක් හොඳට මෛත්‍රිය වඩනවා නම් සුඛං සූපති, සැපසේ නිින්ද යනවා. එයාට නිදාගන්න ගිහිලා මානසික වදයක්, පීඩාවක් විඳින්න අවශ්‍ය නැහැ. එයාට සැප නිින්දක් ලැබෙනවා. එයා හොඳට මෛත්‍රී වඩන කෙනෙක් නම් සුඛං පටිභුඤ්ජති, ප්‍රබෝධමත් අවදි වෙනවා. ඔහු ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා. න පාපකං සුපිනම් පස්සති. යන්න ඊළඟ එක පෞකාර හීන දකින්නේ. මෛත්‍රී භාවනා වඩන කෙනාන්න පාපකං සුපිනම් පස්සති, පෞකාර හීන දකින්නේ නැහැ කිය. එහෙනම් මතක තියාගන්න, හීනෙන් බය වෙන්නේ, හීනෙන් කියවන්නේ, හීනෙන් දොඩවන්නේ, පෞකාර පාපී හීන දකින්නේ හිතේ තියෙන ද්වේෂය, වෛරය, කේන්ති, ඇවිස්සීම, කලබලේ, කෙලෙස් සහිත දේවල් තමයි බලවත් වෙන්නේ. මෛත්‍රිය වඩන කෙනා බොහොම සාන්ත සැප නින්දකට වැටෙනවා. ඔහුට සැනසිලිදායක, බොහොම සැපවත්. අර පෞකාර භයානක හීන දකින්නේ සැප නින්දක් ලැබෙනවා. ඒ නිසා මතක තියාගන්න, දැන් හීන කෙසේ වෙතත්, හීනෙන් අපි හිතමු සාමාන්‍ය මිනිස්සෙකුට එදිනෙදා ජීවිතය තුළ ගෙවල් වල ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, රස්සාවට ගියත් එතනත් ප්‍රශ්න ගොඩක්, පාරේ තොටේ ගියත් කලබල ප්‍රශ්න, කොච්චර හොඳට හිටියත් මිනිස්සු ඇඟටමයි එන්නේ, රණ්ඩුවට එනවා, ඇඟේ වැදුනත් මරා ගන්න එන මිනිස්සු එක්ක අපි ජීවත් වෙන්නේ. එවැනි සමාජයක ඉන්නකොට කලබලයි තමයි හිත. කරන්න දෙයක් නැහැ මේ ලෝකේ ස්වභාවය. එතකොට ඒ තුල අපි හිතමු අපිට නිින්දෙන් හීන පැත්තක තියමු. අර වගේ අපිට ගොඩාක් මෛත්‍රිය වඩාගෙන හිත ගොඩක් රැකගන්න අපහසු තත්ත්වයක අපි හිටියත්, සීලය කියලා කියන්නේ අපේ හිත කය වචනයෙන් සංවර කරන දෙයි. සීලය කියන්නේ කය වචනේ සංවර කිරීම. භාවනාවෙන් තමයි හිත සංවර කරන්නේ. අර හිතට එන සිතුවිලි, පාපී සිතුවිලි යටපත් කරලා නිින්ද තුල පවා හිතේ සැනසීමක් ලැබෙන්නේ භාවනාවෙන්. හොඳට සීල් රකින්න කෙනා සීලය තුලින් සීමාවක් ඇතුව එන සිතුවිලි අකුසලයකට යන්න නොදී දමනය කරගන්න. කේන්ති යනවා. සතෙක්කුණ සමට ගහන්න හිතෙනවා, මරන්න හිතනවා. ඒ සැනින් මතක් වෙනවා මේක අකුසලයක්, අන්න වලකින්න. හොරකම් කරන්න හිතෙනවා, ආයි වලකිනවා, නෑ හොඳ නෑ මේක අකුසලයක්. වැරදි කාම සේවනයේට හිත යොමු වෙනවා. ඒකට අවස්ථාවක් හැදෙනවා. හැබැයි සිහියෙන් හිතනවා, නෑ මම මේක කරන්නෙම නෑ, මම මේක කරන්නේ නෑ කීයටවත්. අන්න වලකින්න. බොරු කියන්න අවස්ථාව එනවා, කටට එනවා බොරුව කියන්න හදලා ආයි හිතනවා නෑ ඕන්නේ නෑ ඒක වැඩක් නෑ කියලා, මං බොරු කියන්නේ නෑ කියලා ආයි ඒක වලකිනවා. කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය ගෙදරට අරගෙන ඇවිල්ලා යාළුවෝ වරින් බීපන් කියලා බලෙන් පොවන්න හදනවා. එයා දැඩි අධිෂ්ඨානයක හිතත් කියනවා කමක් නෑ අද විතරනේ කියලා හිත කියනවා. හැබැයි ඒ සැනින් මතක් වෙනවා නෑ මේක අකුසලයක්, මම මේ දේ කරන්නේ නෑ. ඒ විදිහට අපිට පුළුවන් අකුසල් කියන දේවල්, ඊළඟට වචනේ බොරුව, කේලම, පරුස වචන, හිස් වචන, මේවා වලකින්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, ඔය විදිහට සීලයක් තුල අපිට පුළුවන් අකුසල් වලට හිත යොමු වෙන්න ඉඩ නොදී වළක්ව ගන්න. හැබැයි අපේ හිත දමනය කරගත්තොත්, භාවනාවක යෙදුනොත්, ඒ වගේ සීලයකින් දැඩි වෙහෙසක් දරන්න ඕනෙත් නැහැ. දැන් මතක තියාගන්න, ඔබටම මේ ටික අහගෙන ඉන්නකොට පැහැදිලි වෙයි, අපි භාවනා කරන්නේ නැතුව සිල් රකින්නවා කියලා කියන්නේ ඒ සීලේ රකින්න හරි අමාරුයි. ඇයි? හිත කෙලෙස් වලට දුවනවා, හිත කලබලයි, හිත ඇවිස්සීලා, හිත හැම වෙලාවෙම ද්වේෂයට, වෛරයට, කේන්තියට ගැටෙන දේවල් වලටම හිත දුවනවා. හැබැයි යා පුදුම වීරියකින් නෑ මම වැරදි වැඩේ කරන්නේ නෑ කියලා හරියටම පන්සිල් රකින්නවා, අට සිල් රකින්නවා කියලා හිතන. එයා සීලයක් රැකගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක යා දුකක් හැටියට, ඒක යාට පීඩාවක්. එයා බොහොම පීඩාවෙන් සීල් රකින්නේ. ඇයි? හිතේ කෙලෙස් වැඩි නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකේ ඉන්නවා අල්පරජක්ක මහරජක්ක.
සමහර අය උපතින්ම කෙලෙස් වැඩි වෙන්නේ පෙර සංසාර පුරුද්දත් එක්ක, වෙන දෙයක් නිසා නෙමෙයි. උපතින්ම කෙලෙස් වැඩි. ඒ අය සීල් රකින්න ගියාම හරි පීඩා විඳිනවා. ඇයි? හිත අකුසලයටම බර වෙනවා. පුදුම උත්සාහයකින් වීරියකින් තමයි ශික්ෂාපද රැකගන්නේ. සමහර අය ඉන්නවා අල්පරජක්ක, අල්ප කෙලෙස් ඇති අය. පෙර සසරි භාවනා කරලා ධ්‍යාන වඩලා අපි හිතමු බ්‍රහ්ම ලෝකවල ඉඳලා එන අය ඉන්නවා සමාධිය වඩලා. ඒ අය මනුස්ස ලෝකවලට ආවත් අර පෙර සංසාර පුරුද්දට කෙලෙස් අඩුයි. රාගයේ, ද්වේෂයේ ගැටෙන ගතිය අඩුයි. ඒ අයට සීල් රකින්න හරි පහසුයි. ඒ අය සීල් සමාදන් වෙච්ච දවසේ ඉඳන් ආසාවෙන් සීල් රකින්න. සීලේ ගුණ කියන. ඔහුට සීලේ කියන්නේ ආභරණයක් වගේ වටිනා දෙයක්. එයා බොහොම සතුටෙන් සීල් රකින්නේ. එහෙනම් අපිට පේනවා අපි හිත දමනය කරගන්න පුළුවන් වුණොත්, භාවනාවකට යොමු වුණොත් අපිට සීල් රකින්නවා කියන එක හරි ලේසි දෙයක්. ඇයි? අපේ හිතේ කෙලෙස් යටපත් වෙලා තියෙන්නේ. මෛත්‍රී භාවනාව හොඳට වඩන කෙනාට ද්වේෂ සහිත සිතුවිලි බලවත් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ පෙන්වුවා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මහණෙනි, ව්‍යාපාදයේ තරහව, කේන්තිය මේක යටපත් කරගන්න, ප්‍රහාණය කරගන්න නම් මෙත්තා භාවේ තබ්බා, මෛත්‍රිය වඩන්න, බහුල වශයෙන් වඩන්න. එතකොට මෛත්‍රී භාවනාව වඩන, බහුල වශයෙන් වඩන කෙනාට ද්වේෂ සිතුවිලි බලවත් වෙන්නේ නැත්නම් ඔහුට ප්‍රාණඝාත කරන්න, කෙනෙකුට බනින්න, පරුස වචනයෙන් බනින්න, ගහන්න, ඒවට හිත යොමු වෙන්නේ නැහැ. ඇයි? යාට ද්වේෂ සිතුවිලි බලවත් වෙන්නේ නැහැ. ඊළඟට රාගයේ බලවත් කෙනාට බුදුහාඳුරු පෙන්නවා අසුභ භාවේ තබ්බා රාගස්ස පහනායි. එයා අසුභ භාවනාව වඩනවා, පිළිකුල් භාවනාව වඩනවා. එයා මේ ශරීරය දිහා හොඳට ධාතු වශයෙන්, දෙතිස් කුණප කොටස් වශයෙන්, භාවනා වශයෙන් විමස කයේ අතාස භාවය බලනකොට රාගය හරියට අසුභේ වඩනකොට බුදුහාඳුරු උපමාවකට පෙන්වුවා මහණෙනි, ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ. ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවට පස්සේ ඒක ඇකිලිලා යනවා. ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අසුභේ වඩන කෙනාට රාග සහිත සිත නැති වෙනව නෙමෙයි, තමා තුළ ඇකිලිලා යටපත් වෙනවා. නැති වෙන්නේ අනාගාමි වෙනකොට, විදර්ශනාවෙන් කෙලෙස් ප්‍රහාණය වෙනකොට, අනාගාමි වෙනකොට තමයි කාමරාග පටිග සංයෝජනයක් හැටියටම සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ. එතකන් යටපත් වෙනවා. එතකොට ඒ විදිහට යටපත් වුණාට පස්සේ එයාට රාග සහිත සිතුවිලි බලවත් වෙන්නේ නැත්නම් අර අසුභේ වඩන කෙනාට එයාට වැරදි කාම සේවනයක්, ඒ ශික්ෂාපදේ රකින්න එයාට හරිය පහසුයි. එයාට අමුතු උත්සාහයක්, වීරියක් දරන්න දෙයක් නෑ. එයාගේ හිත ඒවට යොමු වෙන්නෙම නෑ. එයාගේ හිත හැම වෙලාවෙම සංසිඳිලා රාග සහිත අරමුණු ඔස්සේ හිත දුවන්නේ. ඒ නිසා මතක තියාගන්න, හොඳට භාවනා කරන කෙනෙකුට සීල් රකින්නවා කියන්නේ හරිය පහසු දෙයක්. ඔහු ආසාවෙන් සීල් රකින්නවා. කෙනෙක් කියනවා නම් මට සීල් රකින්න අමාරුයි, හරි පීඩාවක් මේ සීල් රකින්නවා කියන එක කියලා, එයා කෙලෙස් බහුල කෙනෙක්. එයා ඒ කෙලෙස් වලින්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, රාගයෙන්, කෙලෙස් වලින් ගොඩක් පීඩා විඳින කෙනෙක්. එයාට සීල් රකින්නවා කියන එක හරි අමාරු දෙයක්. හැබැයි මතක තියාගන්න, අමාරු උනත් වෙන විකල්පයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි, අඬා හරි සීල් රකින්න. කොච්චර අමාරු උනත් අමාරුවෙන් හරි සීල් රකින්නකොට ප්‍රතිඵලය ලැබෙනවා. ඒක අමාරු උනත් අමාරුවෙන් හරි යහපත් දේ කරනකොට යහපත් ප්‍රතිඵල ලැබෙනවා. දැන් ඒකට බුදුහාඳුර ලස්සන උපමාවක් පෙන්වුවා. කෙනෙක් ගමනක් යනවා. ඒ ගමන යනකොට අපි නිකන් සාමාන්‍ය නිකන් ලංකාවේ නිකන් උදාහරණයක් ගමු. අපි හිතමු කෙනෙක් කොළඹ ඉඳන් නුවර යනවා. ඔන්න ගමන. දලදා වඳින්න යනවා කියලා හිතමු. නුවර යනවා. එතකොට මෙයා කොළඹ ඉඳන් නුවර යනවා නම් මෙයා නුවර බස් එකේ නැගලා අඬා යනවා. එයා ඒත් යනවද නැද්ද? ඒත් එයාට ගිහලා නුවරින් බහින්න පුළුවන්. එයා ඒ බස් එකේම hina වෙවි යනවා, බොහොම සතුටින් යනවා. ඒත් එයාට ගිහිල්ලා බහින්න බැයිද? ඒත් එයා යන්නේ හරි බස් එකේ නම් එයා ඒත් ගිහිල්ලා බහින්න. ඒ වගේ කෙනෙක් අඬා සීල් රැක්කත් ප්‍රතිඵල ලැබෙනවා. බොහොම සතුටින් සීල් රකින්න පුළුවන්, හොඳට හිත දමනය කරලා භාවනා කරන කෙනාට. එයා සතුටින් මේ ගමන යනවා. කෙනෙක් කෙලෙස් වැඩි අය ලොකු පීඩාවක් තුලේ කොහොම හරි මම මැරුණත් මේ වීර්ය අතහරින්නේ නැහැ කියලා අකුසලයට යොමු නොවි, කොච්චර හිතට අකුසල් වලින් පීඩාවත් අකුසලයක් ක්‍රියාවකින් සිද්ධ වෙන්න ඉඩ නොදී හොඳට සිල්වත් ගමන යනවා. එයත් ගමන යනවා. ඒ නිසා පින්වතුනි, බුදු කෙනෙක් පහළ වෙලා අපිට පැහැදිලි මාර්ගයක් පෙන්නලා තියෙනවා. මේ මාර්ගය අනුගමනය කිරීමයි දැන් අපිට තියෙන්නේ.
ඊට අවශ්‍ය බාහිරින් ලැබෙන දේ දැන් ඕන තරම් ඇහිලා තියෙනවා. දැන් මේ දේශනාව ඔබ හිතන්න කොච්චර ඔබට බණ ඇහෙනවද කියලා ඔබ බලන්න. අද ලංකාවේ ගුවන්විදුලි ගත්තත් කොච්චර බණද? කොච්චර ධර්ම දේශනා ඇහෙනවද? ඊළඟට අන්තර්ජාලය ඔස්සේ කොච්චර බණ තියෙනවද? ඉන්ටර්නෙට් එකට ගියත් YouTube එකට ගියත් ඕනම මාතෘකාවකින් ඔබට පටිච්ච සම්පදාය ගැන කර්මය ගැන ඕන තරම් දේශනා හොයන්න පුළුවන්. ඒ නිසා බණ පොද්ද කැසට්ද CDද සංගරාද අද ධර්මය ඕන තරම් අහන්න ලැබෙනවා. පැය 24 බණම යන ධර්මයේ මැහෙන නාලිකා කීයක් තියෙනවද? ඒ නිසා ධර්මයේ හොයන කෙනෙකුට බාහිරින් ලැබෙන්න ඕන දේ හොඳින්ම ලැබෙනවා. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණය අද ලැබෙනවා. ඒකේ අඩුවක් නැහැ. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ප්‍රශ්නේ තියෙන්නේ ඔබ තුල ඒ ඇහෙන ධර්මය යෝනිසෝ මනසිකාරය යෙදিলা තමන්ගේ ජීවිතයට ගලප ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අහලා එතනින් නතර වෙනවා නම් එයාට අපි කලින් කිව්වා අනුන්ගේ හරක් බැලුවා වගේ. ඒ නිසා මේ ධර්මයේ ප්‍රතිඵල තමන්ගේ ජීවිතයේ ඇතුළට ගන්න නම් අහන ධර්මයේ හොඳට නුවණින් විමසීමස තමා තුලින් ගලපලා බලන්න. මේ ධර්මයේ ඕපනායිකයි. තමා තුලට ගලපලා බලන්න. තමන්ගේ ඇස කන නාසය දිවකය මනස ආයතන හය තුලින් විමසීමස මේක ඇත්ත විමසන්න. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූල ජීවිතයක්. ධර්මයට අනුකූල ප්‍රතිපදාවක යෙදෙන්න. අන්න එතකොට ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ තුලයි. කවුරුත් ඇවිල්ලා බලෙන් ඔයා සෝවාන් වෙන්න නේද හිටියේ. මෙන්න ඔයාට කියලා මේක මේ බන්දේසියක තියලා අතට පිළිගන්නන්නේ නැහැ තෑග්ගක් වගේ. තමන් උත්සාහයෙන් වීරියෙන් තමා තුළ උපදවා ගන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ බණ කිව්වත් ධර්මය අවබෝධ වෙන්නේ ඒ ධර්මයේ තමා තුළින් විමසලා තමා තුළින් බලන කෙනාට. බාහිරින් බුදුහාඳුරු පෙන්නනවා තුම්හේ කිච්ඡං ආතප්ප මහණෙනි නුඹමයි නුඹලාමයි මේ දේ කරගත යුත්තේ. අක්ඛාතාරෝ තථාගතා බුදුරජාණන් වහන්සේලාට පුළුවන් පාර කියලා දෙන්න මඟ පෙන්වන්න විතරයි. බලෙන් නිවනට ගෙනියන්න බෑ. පාර කියලා දෙනවා. ඒ පාරේ යනවද නැද්ද කියන එක තනිකරම ඔබේ දෙයක්. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න ධර්මයේ තියෙනවා. ධර්මය ඇහෙන ඕන තරම් ධර්මය ඇහෙනවා. ඒ අහන ධර්මයේ නුවණින් විමසලා ජීවිතයට ධර්මයේ ගලප ගන්න නිතර මරණය ගැන හිතන්න. එතකොට අප්‍රමාදී භාවය උපදිනවා. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා ඔබ ඔබේ හිතෙන් අහන්න. අන්න එතකොට ඔබට අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න වීරියක් තමා තුළින් උපදිනවා. එනිසා කර්මය ගැන හිතන්න. හැම බුදු කෙනෙක්ගේම බුද්ධ වචනේ සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින් කුසලස් උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානුශාසන මේ බුද්ධ ශාසනය තුළ ඔබ හැම දිනාටම උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.